ප්‍රියංකර හෙට්ටියාවෙච්චි YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද දවස් සාකච්ඡා කරන්න යන්නේ බෙන්සීන් පරිවර්තන හා සම්බන්ධ දෙවෙනි වීඩියෝ එක. එතකොට පළවෙනි වීඩියෝ එක ඇතුලේ අපි සාකච්ඡා කරා සම්පූර්ණයෙන්ම බෙන්සීන් හා සම්බන්ධ රසායනයේ මූලික කොටස් ටික, ඒ කියන්නේ පරිවර්තන වලට අත්‍යවශ්‍ය මූලික කොටස් ටික සාකච්ඡා කරලා ඕතෝ පැරාමීටර් යොමුකාරක කියන්නේ මොනවාද? ඒ වගේ බෙන්සීන් වලයට කිසියම් කාණ්ඩයක් බැඳුනට පස්සේ යාට අනුව බෙන්සීන් වලේ නාමකරණය ඕතෝ පැරාමීටර් යොමුකාරක, ඒ කියන්නේ සක්‍රියකාරක වික්‍රියකාරක පිළිබඳ අදහසක් දීලා මූලික පරිවර්තන කිහිපයක් ඒකේ යටතේ සාකච්ඡා කරා. එතකොට මේ වීඩියෝ එක බලපු මේ දක්වා ළමයින්ගේ ඇත්තටම හොඳ කමෙන්ට් තිබුණා. මගේ පන්ති වලට සහභාගී වෙන මේ වෙනකොට කාබනික රසායනය පිළිබඳ අකුරක්වත් මේ දක්වා උගන්වලා නැති ළමයි හිතුවොත් මේ වෙනකොට පරිවර්තන කරලා ඒ වීඩියෝ එක බලලා මගේ පන්ති වල ඉඳපු ළමයි යාළුවා WhatsApp group හරහා අලුතෙන් පරිවර්තන ඉල්ලගෙන කරපු අය හිටියා. ඒ කියන්නේ තමයි එයාලට තාම උගන්වලා තියෙන වායු පාඩම දක්වා විතරයි. නමුත් එයාලට කාබනික රසායනයේ මේ වීඩියෝ එක බලලා සම්පූර්ණයෙන් කරගෙන තිබුණා බෙන්සීන් වල හා සම්බන්ධ පරිවර්තන. ඒතර එයාලා අඩු ගානේ ඇල්කේනයක්, ඇල්කීනයක්, ඇල්කයිනයක් කියන්නේ මොකද්ද දන්නේ නැහැ. නමුත් මේ වෙනකොට එයාලා බෙන්සීන් හා සම්බන්ධ පරිවර්තන මූලික කොටසක් කරගෙන තියෙනවා. මම හිතනවා මේ වීඩියෝ එකත් සම්පූර්ණයෙන් පාවිච්චි කරගත්තදී Tamanට මේ වීඩියෝ එක ඇතුලේ සම්පූර්ණ බෙන්සීන් හා සම්බන්ධ පරිවර්තන 25ක් සාකච්ඡා කරනවා. එතකොට එදා දවසේ ඒ කියන්නේ කලින් කරපු වීඩියෝ එකේ තියෙන පරිවර්තනත් සමහර වෙලාවට මේකට මම අන්තර්ගත කරලා තියෙනවා. එතකොට පරිවර්තන සම්පූර්ණයෙන්ම මේ වීඩියෝ එක කරලා ඉවර කරගත්තොත්, ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මේක කරන්න ඕන පිළිවෙලට Taman කරලා ඉවර කරගත්තොත් සම්පූර්ණ බෙන්සීන් හා සම්බන්ධ ඕන පරිවර්තනයක් කරගන්න පුළුවන් වෙයි යොමුකාරකත් එක්ක සම්බන්ධ වෙච්ච. හරි. යම් පළවෙනි පරිවර්තනයේට මම පරිවර්තන ටික මුලින්ම ලියාගත්ත හේතුව කාල සීමාව කෙටි කරගන්න ඕන නිසා. හරි. පළවෙනි පරිවර්තනය. එතකොට මේ බෙන්සීන් වලයන් භාවිතා කරලා මෙන්න මෙයා හදාගන්න. ළමයි මට කලින් පරිවර්තන සාරාංශයේදීත් මේ කියන්න බැරි වෙච්ච කාරණා මෙන්න මෙයා කියන්නේ මොන විදිහකද? ටික සරලව ගත්තොත් මේකම අපිට තවත් මොන විදිහකට ලියන්න පුළුවන්ද? දැන් මේ දෙක සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද? CH3 එකට සාපේක්ෂව මෙයා සම්බන්ධ වෙලා තියෙන්නේ එකක් හැර එකක්. ඒ කියන්නේ කොහෙද? මෙටා ස්ථානේ. එකක් හැර එකක් කියලා කියන්නේ මෙටා. මෙයාට සාපේක්ෂව මෙයත් මෙටා, මෙයාට සාපේක්ෂව මෙයත් මෙටා. ඒතර මේකම අපිට තවත් ආකාරවලින් මෙන්න මෙයාම තවත් ආකාරවලින් ලියා ගන්න පුළුවන් ආකාර මොනවාද ළමයි මේ? එතන මෙතෙන්ට දාන්න පුළුවන් NO2 එක. මෙතෙන්ට දාන්න පුළුවන් CH3 එක. ඒක නෙමෙයි. එකක් ඇර එකක් මෙටා. එකිනෙකට සාපේක්ෂව. මෙයත් මේ කාබනික සංයෝගය මෙතන NO2 දාලා මෙතන CH3 එක තිබුණා. ඒත් මෙටා තමයි. ඒත් මෙටා. මොකද එකක් ඇර එකක් නේ. මෙයා ගත්තට පස්සේ කාබනික සංයෝගය මෙයා ගත්තට පස්සේ මෙතන CH3 එක ඉන්නවා, මෙතන NO2 එක ඉන්නවා. ඒත් මෙටා. කාබනික සංයෝගය මෙයා ගත්තොත් එකක් ඇර එකක්. මෙතන NO2 එක ඉඳලා මෙතන CH3 එක ඉන්නකොට ඒත් මෙටා. එකක් ඇර එකක්. ඒතර කාබනික සංයෝගය මොන විදියට ගත්තත් දරුවන්ට පුළුවන් වෙනවා ළමයිට මෙන්න මෙයා. මෙන්න මේ කාබනික සංයෝගයට මේ සියල්ලක්ම සමානයි. මොකද එකක් ඇර එකක් කියන සංකල්ප විතරයි ඔළුවට එන්නේ. හරි. අන්න ඒකත් ඔළුවේ තියාගන්න දැන් අපි පරිවර්තනයට යනවා. දැන් ඔයා කිව්වද එකක් ඇර එකක් සම්බන්ධ වෙන ස්ථානයකට අපි කිව්වා මෙටා ස්ථානයට සම්බන්ධ වීමක් කියලා. එහෙනම් අපි මේ කාබනික සංයෝගය හදාගන්නකොට බෙන්සීන් හා සම්බන්ධ සංයෝගය හදාගන්නකොට මෙයාව නිෂ්පාදනය කරගන්නකොට මෙයා භාවිතයෙන් මෙයා හදන්න ඕනේ එකක් ඇර එකක්. ඒ කියන්නේ මෙටා ස්ථානයට යොමු කරගන්න ඕනේ. එහෙනම් ළමයි අපි බලමු ඉස්සර වෙලාම මෙයාට මේ මෙටා යොමුකාරකයක් තමයි මුලින්ම සම්බන්ධ කරන්නේ. ඒ කියන්නේ මෙයාට සම්බන්ධ කර ගැනීම සඳහා අවශ්‍ය වෙන්නේ ඉස්සර වෙලා මෙයා හදනකොට බෙන්සීන් වලේ මම මෙහෙම ගන්න මුලින්ම අපි හිතමු දරුවෙකුට වැරදිලා මෙතන CH3 එක ගත්ත කියලා. මෙයාට ගෙන් CH3 එක ගන්නවා. මම ප්‍රතිකාරක ලයිස්තුව පළවෙනි වීඩියෝ එකේ සම්පූර්ණ සාකච්ඡා කරලා තියෙන්නේ. ඒතර මෙයාගේ CH3 එකක් ගන්න කොහොමද? ඒ පිළිවෙල පළවෙනි වීඩියෝ එක ඇතුලේ සම්පූර්ණ සාකච්ඡා කරලා තියෙන්නේ. මේකේ මම කතා කරන්නේ පරිවර්තන ගැන විතරයි. හරි. CH3 එකක් ගත්තොත් ඊළඟට NO2 එකට NO2 එකක් බෙන්සීන් වලට සම්බන්ධ කරන්න ගියොත් මෙයා ඇවිල්ලා සක්‍රීය කාරකයක් නිසා NO2 එක බැඳෙන්නේ එක්ක ළඟම ඉන්න දෙන්නට නැත්නම් කෙලින්ම ඉස්සරහින් ඉන්න පැරා ස්ථානෙට. මොනම වෙලාවකවත් මේ මෙටා ස්ථානට සම්බන්ධ වෙන්නේ නැහැ. හේතුව සක්‍රීය කාරකයක් නිසා. එහෙනම් අපි ඉස්සර වෙලා බෙන්සීන් වලට සම්බන්ධ කරන්න ඕන කවුද? ඉස්සර වෙලා බෙන්සීන් වලට සම්බන්ධ කරන්න ඕන මෙටා යොමු කාරකයක් නැත්නම් වික්‍රීය කාරකයක්. අන්න එහෙනම් අපි මුලින්ම වික්‍රීය කාරකය වෙච්ච NO2 එක බෙන්සීන් වලට සම්බන්ධ කරනවා. කවුරුද දාලද? සාන්ද්‍ර HNO3 එක සාන්ද්‍ර H2SO4 දැම්මට පස්සේ මෙයා ගන්න පුළුවන්. දැන් NO2 එක ඉන්නවා ඊළඟට
CH3 එකක් ගන්න අපි CH3Cl AlCl3 නිර්ජලීය AlCl3 දැම්මට පස්සේ CH3 එක සම්බන්ධ වෙන මෙයාට සාපේක්ෂව එකක් ඇර එකක් මෙටා ස්ථාන. මොකද මෙයා මෙටා යොමු කාරකයක් නිසා. එහෙනම් මෙතනත් අපිට එකක් ඇර එකක් මෙටා වල වැදලා තියෙන්නේ. එහෙනම් මෙයාව ගන්න පුළුවන්. මෙයාට සම්බන්ධ සමාන රසායනික සංයෝග ශ්‍රේණියක්ම ලියුවා. ඒ ඕන කෙනෙක් මෙයාට සමානයි. එහෙනම් මෙයාගෙන් ගන්න පුළුවන් කවුද ළමයි? CH3Cl එක AlCl3 දැම්මම මෙයාව ගන්න පුළුවන්. හරි. ඊළඟට මෙයා. දැන් මේ පරිවර්තන දෙක ගත්තට පස්සේ පුතා එක හා සමානයි. මෙතන දැන් CH3 එකක් ඉන්නේ ඇල්කිල් කාණ්ඩය. මෙතනත් ඉන්නේ CH2CH3. ඉතින් වෙනස තියෙන්නේ මේ CH2 එකක් මුලට ආපුව තව කාබන් එකක් වැඩි වුණා විතරයි. නමුත් සම්පූර්ණව ගත්තට පස්සේ මොකක් වගේද? සම්පූර්ණව ගත්තට පස්සේ CH3 එකක් වගේම තමයි. දෙන්න බැඳලා තියෙන්නේ එකක් අර එකක් මෙටා. එහෙනම් ඉස්සර වෙලා සම්බන්ධ කරන්න ඕන මෙටා යොමු කාරකය. එහෙනම් ළමයි මුලින්ම මෙටා යොමු කාරකය වෙච්ච NO2 එක සම්බන්ධ කරගන්නවා. කවුරු දාලාද? සාන්ද්‍ර HNO3 එක සාන්ද්‍ර H2SO4 දාලා. ඊට පස්සේ මේ NO2 එක වැදිලා ඉන්නවා. එයා ඊළඟට එන කෙනාට කියන්නේ කොහෙට යන්න කියලාද? මම වික්‍රියකාරක ඒක නිසා වට යන්න පුළුවන්. එකක් ඇර එකක් මෙටා කියලා නම් මෙතෙන්ට යවන්න පුළුවන් CH2CH3 එක. කවුරු දැම්මොතින්ද? මෙහෙම කෙනෙක් ඇල්කිල් කොටසක් සම්බන්ධ කරන්න පුළුවන් CH3CH2Cl AlCl3. ළමයි මේකේ මේ පරිවර්තන වල ප්‍රතිකාරක බැරි නම් පළවෙනි වීඩියෝ එක කියලා බලන්න නේ. හරි. ඊළඟට මෙයාව හදාගන්නේ කොහොමද? තමයි අපිට මේ දෙන්න ගත්තට පස්සේ දෙන්නම මෙටා යොමු කාරක නේ. NO2 එකත් මෙටා යොමු කාරකය, මෙයත් මෙටා යොමු කාරකය. එහෙනම් ළමයි අපි ඉස්සර වෙලාම බෙන්සින් වලයට මේ දෙන්න එකිනෙකට සාපේක්ෂව සම්බන්ධ වෙලා ඉන්නේ කොහොමද? එකක් ඇර එකක්. ඒ කියන්නේ කොහෙද? එකක් හැර එකක් කියලා කියන්නේ මෙටා ස්ථාන වලට. මෙයාට සාපේක්ෂව මෙයත් මෙටා, මෙයාට සාපේක්ෂව මෙයත් මෙටා. ඒක නිසා අපි ඉස්සර වෙලාම සම්බන්ධ කරන්නේ කවුද? මෙටා යොමු කාරකය. ඉතින් මුන් දෙන්නම මෙටා යොමු කාරක. ඒක නිසා කවුරු මුලින් සම්බන්ධ කරගත්තත් වැඩේට අවුලක් නැහැ. මම මුලින් යන්නම්කො අර කලින් අපිට පුරුදු විදියට ඉස්සර වෙලා මෙටා යොමු කාරකයේදී අපි සාන්ද්‍රජ NO3 සාන්ද්‍රජ 2SO4 ගත්තා. ඒක නිසා ඒ ඉස්සර වෙලා විදියට NO2 එක ගන්න පුළුවන් සාන්ද්‍ර HNO3 එක සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මම. NO2 ඉන්න තැනට මෙයා ගන්න පුළුවන් කවුද දැම්මනද ළමයි? මෙයාව ගන්න පුළුවන්. වෙනස වෙන්නේ මොනවාද? ඇල්කිල් කොටසක් මේ වගේ කීටෝන කොටසක් ගන්න ඕන නම් වෙනස වෙන්නේ කීටෝනයක් බෙන්සීන් වලට සම්බන්ධ කරන්න ඕන නම් CH3COCl අම්ල හේලයිඩ් එකකුත් එක්ක Al නිර්ජලීය AlCl3 දානවා. මෙතන නිර්ජලීය AlCl3. හරි. නැත්නම් අපිට තවත් ක්‍රමයක් තියෙනවද? ඔව් තවත් ක්‍රමයක් තියෙනවා. මෙයා ඇවිල්ලා මේක මෙයක් මෙටා යොමු කාරකයක් නේ. එහෙනම් අපිට ඉස්සර වෙලාම ඕන නම් අපිට මෙටා යොමු කාරකය වෙච්ච කවුරු සම්බන්ධ කරගන්න පුළුවන්ද? COCH3 එක මෙයාව සම්බන්ධ කරගන්න පුළුවන්. එයාව සම්බන්ධ කරන්නේ මේ ප්‍රතිකාරකෙ මෙතෙන් දෙන්න. ඊළඟට සාන්ද්‍ර HNO3 සාන්ද්‍ර H2SO4 දැම්මොතින් මෙයා විසින් එයා NO2 එක යවන්නේ මෙතෙන්ට. ඉතින් මේකම කාබනික සංයෝගයේ මේකම ස්වරූපයම මෙන්න මෙයා ආධාරයෙන් වලට ඊට සමාන සංයෝග ටිකක් ඇඳලා පෙන්නුවා එක හා සමානයි. ඒතර මේ ප්‍රතිකාරකයේ මෙතෙන්ට එනවා. මේ ප්‍රතිකාරකයේ මෙතෙන්ට එනවා මොකද? NO2 එකක් ගන්න ඕන සාන්ද්‍ර HNO3 සාන්ද්‍ර H2SO4 නිසා. ප්‍රතිකාරක දෙක පාරමී විතරයි වෙන්නේ. මෙතන ලැබෙන ඵලය වෙනස් වෙනවා. දැන් අර එකයි කොහොමද? මේ දෙකම මොනවාද ළමයි? මේ දෙකම CH3 කොටසක් සහ Cl කොටසක්. මෙයා සක්‍රීය කාරක. ඒක නිසා ඕතපැරා ලැබු කාරක. කෙලින්ම ඉස්සරහින් ඉන්නේ පැරාවල. Cl එක බෙන්සීන් වලට කෙලින්ම ඍජුව Cl එකක් ගන්න පුළුවන්. එහෙනම් Cl එක සම්බන්ධ වෙලා ඉන්නේ කොහෙද ළමයි? Cl එක මෙයාට සාපේක්ෂව පැරා. Cl එක කියන්නේ සක්‍රීය කාරකයක්ද වික්‍රීය කාරකයක්ද? වික්‍රීය කාරකයක්. නමුත් ඕතපැරා ලැබු කාරකයක්. එහෙනම් මෙතන ගැටලුවක් වෙන්නේ නැහැ. මෙයා මුලින් සම්බන්ධ කරගත්තත් එයත් ඕතපැරා යොමු කාරක. මෙයා මුලින් සම්බන්ධ කරගත්තත් එයත් ඕතපැරා යොමු කාරක. ඒක නිසා කවුරු සම්බන්ධ කරගත්තත් වැඩේට අවුලක් නැහැ. අපිට අපි හිතමු මුලින් CH3 එක සම්බන්ධ කරගන්න ගියා කියලා. CH3 එකක් සම්බන්ධ කරන්න නම් කවුද ඕන ළමයි ප්‍රතිකාරක? CH3Cl AlCl3 එක දෙවෙනි ප්‍රතිකාරකය මොකද්ද? නිර්ජලීය AlCl3 එක මෙයාගෙන් Cl එකක් සම්බන්ධ කරගන්න පුළුවන් කොහොමද? Cl2 AlCl3 ගන්නවා. නැත්නම් Cl2 FeBr3 ගන්නවා. හරි. ඔය තවත් අපිට පුළුවන් මේ දෙන්නම සක්‍රීය කාරකනේ. ඒක නිසා අපිට මුලින් Cl2 එක සම්බන්ධ කරගත්තත් කමක් නැහැ. මොන විදිහට ගියත් කමක් නැහැ. මුලින්ම Cl එකක් සම්බන්ධ කරගන්න පුළුවන් කවුරු දාලද? අර කලින් විදිහට Cl2 නිර්ජලීය AlCl3. දෙවනුව CH3 එකක් ගන්න පුළුවන්ද? ඔව් පුළුවන් ගැටලුවක් නැහැ. මෙයා
වික්‍රියකාරකයක් වුණාට ඕතපැරා යොමු කාරකයක් නිසා කෙලින්ම ඉස්සරහට යොමු කරන්න පුළුවන්. කවුරු දැන් ඔදින්ද? CH3Cl AlCl3. අතන මුලින්ම කතා කරපු ගැටලු හතරේ මම මේ දෙක ටිකක් එක හා සමානව මෙටා යොමු කාරකات එක සාකච්ඡා කරා. මෙයත් මෙටා යොමු කාරකයක්. මෙතන මේක දෙකම ඇවිල්ලා මේකේ එකක් ඕතපැරා යොමු කාරක අනිත් එක මෙටා යොමු කාරක. මේකේ එකක් ඕතපැරා යොමු කාරක එකක් මෙටා යොමු කාරක. ඒතකොට කොහොමද සම්බන්ධ කරන්නේ කියන අදහස එනවා. මේක දෙකම වික්‍රියකාරක නැත්නම් මෙටා යොමු කාරක. එහෙම අවස්ථාවක් කොහොමද ගන්නේ? මෙයා ඇවිල්ලා දෙකම සක්‍රියකාරක. ඒ අවස්ථාවකදී කොහොමද ගන්න කියන එකයි මුල් හතර ඇතුළතදී මම සාකච්ඡා කරන්නේ. හරි. එහෙනම් අපි ඊළඟ පරිවර්තනයට යමු. පරිවර්තන අංක 5ට. පරිවර්තන අංක 5ට යමු. ඒකෙදි ළමයි පරිවර්තනය මෙයා භාවිත කරලා CL එකක් සහ BR එකක් ලබා ගන්නවා. ඒතර ළමයින්ට අදහස් එන්නේ නැති මේකේ පරිවර්තනය හරි සරලයි, හරි ලේසියි. පරිවර්තනයේ දිහා බැලුවට පස්සේ හොයාගන්න පුළුවන්. ඒතර ළමයි මේ පරිවර්තන හදන අවස්ථාවේ මට කියන්න බැරි වුණා. වීඩියෝ එකේ මුලින්ම කියන්න ඕන කාරණාවක්. නමුත් දැන් ඉඳලා හරි ළමයි ඔළුවේ තියාගත්ත මුල් පරිවර්තන හතරක් හැදුවනේ. ඉස්සර වෙලාවේ මේ පරිවර්තන වල කරන්නට කලින් වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරලා නවත්තලා පරිවර්තනයේ දිහා බලලා ඔයාලා තනියම හදන්න. ඔයාලා තනියම හදලා එතනින් පස්සේ තමන්ගේ උත්තරේ හරිද වැරදිද කියන එක හොයාගෙන යන්න පුළුවන් එතනින් පස්සේ. හරි. ඊළඟට ළමයි මේ පරිවර්තනය කොහොමද කරන්නේ? දෙන්නම ඇවිල්ලා මේ හේලයිනේ දෙන්නම ඇවිල්ලා සක්‍රියකාරක. ඒක නිසා වික්‍රියකාරක. නමුත් මේ දෙන්නම ඇවිල්ලා ඕතපැරා යොමු කාරක. ඒක නිසා අපිට මුලින්ම කවුරු සම්බන්ධ කරගත්තත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක නිසා ඕනික අර අතනම විදිහමයි. අන්න අතන අවස්ථාවේ හතරවෙනි පරිවර්තනයේ විදිහමයි මේකෙදි හදා ගන්න පුළුවන්. මෙතෙන්ට Cl එකක් ගත්තා. Cl2ත් එක්ක AlCl3 දාලා දෙවන්න මෙතෙන්ට Br එකක් ගන්න පුළුවන්. කොහොමද ළමයි? Br2ත් එක්ක AlCl3 දැම්මත් කමක් නැහැ. යකඩ කුඩු දැම්මත් කමක් නැහැ. නැත්නම් FeBr3 දැම්මත් කමක් නැහැ. මෙයාලා මගින් කරන්නේ ලුයිස් අම්ල උත්ප්‍රේරණ ක්‍රියාවලිය. හරි. Br එක සම්බන්ධ වෙන මෙයා පැරාට යොමු කරනවා. මුලින්ම එතකොට Br සම්බන්ධ කරගත්තොත් මේ වැරදිද? නෑ, ගැටලුවක් නෑ. මොකද හේලයිඩ් පැරා ඕතපැරා යොමු කාරක වෙන නිසා. මුලින්ම Br එකක් ගත්තා. මුලින්ම BR එකක් ගන්න පුළුවන්. කවුරු දාලාද මේ ප්‍රතිකාරකෙ මෙතෙන්ට දැම්මනම් BR එනවා. BR ඉන්න තැනට කෙලින්ම ඉස්සරහට පැරා ස්ථානට Cl එක සම්බන්ධ කරගන්න පුළුවන්. මෙයාව දැම්මම. එතකොට ළමයි අහන්න පුළුවන් ඕතපැරා යොමු කාරක අවස්ථාවලදී සර් ඇයි හැම වෙලාවෙම පැරාට විතරක් මේ සම්බන්ධ කරන්නේ කියලා. එහෙම එකක් නැහැ. ඕතපැරා යන්න පුළුවන්. ඕතෝ ස්ථානට සම්බන්ධ වෙලා ඉන්නනම් ඒක අණු අපිට ගන්න පුළුවන්. ඒ ඵල දෙවර්ගෙම ලැබෙනවා. ඒ ඵල දෙවර්ගෙම මිශ්‍රණයක් ඇත්තටම ලැබෙන්නේ. අපිට නිශ්චිතව කියන්න බෑ මෙතන Cl2 Cl3 මෙතනට දැම්මම පස්සේ හැම වෙලාවෙම ලැබෙන්නේ පැරා ස්ථානට කියලා කියන්න බෑ. ඒ දෙකේ මිශ්‍රණයකුයි ඇත්තටම ලැබෙන්නේ. මිශ්‍රණය ආධාරයෙන් මෙයාලා වෙන් කරගන්න එක එතනින් පස්සේ අපිට තියෙන කාරණාව. හරි. ඊළඟට පරිවර්තනාංක 6. පරිවර්තනාංක 6. 6 වෙනි පරිවර්තනයේදී මම සාකච්ඡා කරන්නේ මෙතන COCH3 එකකුත් එක්ක COCH3 එකකුත් එක්ක බෙන්සීන් වල කෙලින්ම පැරා ස්ථානට Cl එකක් සම්බන්ධ වෙච්ච එක. කොහොමද ගන්නේ? ඉස්සර වෙලාම මේ දෙන්න සම්බන්ධ වෙලා තියෙන කෙලින්ම ඉස්සරහට ඒ කියන්නේ පැරා ස්ථානට එකිනෙකට සාපේක්ෂව එන මුලින්ම අපි සම්බන්ධ කරගන්න ඕන බෙන්සීන් වලට කවුද? පැරා යොමු කාරකයක්. දෙන්නගෙන් පැරා යොමු කාරකය කවුද පුතා? මෙයා වික්‍රියකාරකයක්. ඒ වගේම හොඳ මෙටා යොමු කාරකයක්. මෙයා වික්‍රියකාරකයක්. නමුත් මෙයා ඇවිල්ලා ඕතපැරා යොමු කාරකයක් හේලයිඩ්. හේලයිඩ් ඕතපැරා යොමු කාරකයක් නිසා මුලින්ම ඕතපැරා යොමු කාරකෙ වෙච්ච Cl එක සම්බන්ධ කරගන්නවා. කවුරු දාලාද? මෙතනත් අපි දීවා Cl2 නිර්ජලීය AlCl3 දාලා. ඊට පස්සේ මෙයාව සම්බන්ධ කරගන්න පුළුවන් CH3COCl අම්ල හේලයිඩ් එකත් එක්ක නිර්ජලීය AlCl3 දාලා. තර මේකේ මුලින්ම ළමයි අහන්න පුළුවන් මුලින්ම අපිට මෙයාව සම්බන්ධ කරගෙන වැඩේ කරන් යන්න පුළුවන්ද? මේ අවස්ථාවේ කියන්න දෙන්නේ බෑ. හේතුව මෙයා වික්‍රියකාරකයක් නිසා මෙයා යොමු කරන්නේ කොහෙටද? මෙටා ස්ථානට. එකක් හැර එකක්.
නමුත් මෙතෙන්දී අපිට යොමු කරගන්න ඕන කොහොමද? කෙලින්ම ඉස්සරහට යොමු කරගන්න නම් පැරායොමුකාරකයේ වෙත මුලින්ම CL කියන එක සම්බන්ධ කරගෙන ඉන්න ඕන. ඊළඟට 7 වෙනි පරිවර්තනය. මේ වෙනකොට අපි 6ක් අවසන් කරලා තියෙනවා. 7 දී මේක ලබන්න. මේකත් සාපේක්ෂව ලෙහෙසි පරිවර්තනයක්. අමාරු පරිවර්තනයක් නෙවෙයි. ඇත්තටම පරිවර්තනයක් කියලා අපිට ප්‍රබල පරිවර්තනයක් කියලා අපිට සඳහන් කරන්න අමාරුයි. අර විදිහම පරිවර්තනයක් ඇත්තටම තමයි මේ වගේ අවස්ථාවක්. CH3 මෙතෙන්ට ඉන්නවා C double bond O එයාට සම්බන්ධයි ළමයි තවත් බෙන්සීන් වලයක්. දැන් මේක දැක්කට පස්සේ නිකන් මෙහෙම අවස්ථාවක ළමයි අපි අමාරුයි මාරම කියලා එහෙම යන්න එපා. හරි ලේසි එකක්. එතන මේකද වෙලා තියෙන්නේ මෙන්න මෙයාගෙන් බලන්න. දැන් මෙයාගේ ඇවිල්ලා සම්පූර්ණ එක්කෙනා වැදලා තියෙන්නේ. එයා මෙතෙන්ට ඇවිල්ලානේ. එතන මෙන්න මේ කොටස ගත්තට පස්සේ මෙන්න මේ බෙන්සීන් වලයත් එක සම්පූර්ණ කොටස. මේ CH3 එකක් ඉන්නවා. ඊට අමතරව මේ පැත්තේ CO කාඩ. මේක R එකක් විදිහට CH3 එකක් විදිහට හිතන්න. මේක CH3 එකක් විදිහට හිතන්න. එතන මේක CO එකක් ඉන්නවා කවුද? කීටෝන් කොටසක්. මෙතන ඉන්නේ බෙන්සීන් වලට CO කොටසක්. ඒ කියන්නේ අත්‍තරම ගත්තා පස්සේ වික්‍රියකාරකයක්. මෙයා සක්‍රියකාරකයක්. දෙන්න බැඳිලා තියෙන එකිනෙකට සාපේක්ෂව. මෙයාට මෙයා බැඳිලා තියෙන එකක් ඇර එකක්. ඒ කියන්නේ කොහෙටද? මෙටා වලට. එකක් හැර එකක් කියන්නේ මෙටා වලට. එහෙනම් මෙටා වලට යොමු කරන්න නම් අපි ඉස්සර වෙලා සම්බන්ධ කරගන්න ඕනේ මෙටා යොමුකාරකය. එහෙනම් අපි ඉස්සර වෙලාම මෙන්න මේ බෙන්සීන් වලයට කවුරු සම්බන්ධ කරගන්න ඕනද? මෙටා යොමුකාරකයක්. ඉස්සර වෙලාම බෙන්සීන් වලයට මෙටා යොමුකාරකය වෙච්ච මෙන්න මේ අවශ්‍ය කරගන්නවා. CO මෙතෙන්ට සම්බන්ධයි තවත් බෙන්සීන් වලයක්. මේක CH3 එකක් විදිහට හිතන්න. එතන මෙයාට දාන්න ඕන කවුද? C මෙයාව හදාගන්න නම් දාන්න ඕන කවුද? මෙයාගේ CH3 එක වෙනුවට ඇත්තට මෙතන හිටිය බෙන්සීන් එකනේ. බෙන්සීන් එක COCl එක. AlCl3. මෙයාට අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ කොටස. ඒ කොටස ගන්න පුළුවන් නිර්ජලීය AlCl3 එක මෙයා දාන්න. ඊට පස්සේ CH3 එකක් සම්බන්ධ කරන්න ඕන මෙයාගේ එකක් ඇර එකක් මෙටා ස්ථානෙට. එහෙනම් CH3 එකක් ගන්න පුළුවන් කොහොමද ළමයි? CH3Cl AlCl3 දාලා නිර්ජලීය. මුලින්ම CH3 දාලා පුළුවන්ද? බෑ. මොකද CH3 කියන්නේ සක්‍රියකාරකයක්. එයා දැම්මොත් මෙයාගේ එකක් හැර එකක් එන්නේ එක්ක ළඟම ඉන්න දෙන්නගෙන් එකකට නැත්නම් කෙලින්ම ඉස්සරහට එන නිසා. එතන මේ 7 වෙනි පරිවර්තනය. පරිවර්තනාංක 7. ඊළඟට යනවා. 8 වෙනි පරිවර්තනය. මෙයා. තන්නේ කොහොමද? බෙන්සීන් වලේ මෙහාලා දෙන්න වැදලා තියෙන එකිනෙකට සාපේක්ෂව කෙලිම මුහුණට මුහුණ බලාගෙන පැරාවලට. එහෙනම් පැරායමුකාරකය තමයි මුලින්ම සම්බන්ධ කරන්න ඕන මේ දෙන්නගෙන්. පැරායමුකාරකය කියන්නේ සක්‍රියකාරකය කවුද පුතා? සක්‍රියකාරකය වෙන්නේ CH3 එක. එහෙනම් බෙන්සීන් වලයට මුලින්ම CH3 එකක් සම්බන්ධ කරගත්ත කවුරු දාලාද? CH3Cl AlCl3 දාලා. ඊට පස්සේ එයාට සාපේක්ෂව කෙලින්ම ඉස්සරහට සම්බන්ධ කරගන්න ඕන මෙන්න මේ වගේ කොටසක්. ඒ කොටස ගන්න පුළුවන් කොහොමද ළමයි? CH3COCl අම්ල හේලයිට් එකත් එක්ක නිර්ජලීය AlCl3 දැම්මනම් කෙලින්ම පැරා ස්ථානයට සම්බන්ධ කරගන්න පුළුවන්. ඊළඟට 9 වෙනි පරිවර්තනය. මෙයා බෙන්සීන් වලයෙන් ගන්න මෙයාව කාබොක්සිලික් එකකුත් එක්ක මෙන්න මෙතන Cl කාණ්ඩය. කවුද ළමයි? මෙයා ඇවිල්ලා මේ කාණ්ඩ දෙක එකිනෙකට සාපේක්ෂව සක්‍රියකාරකද වික්‍රියකාරකද? මෙයා සක්‍රියකාරකයක් ඕතපැරායමුකාරක. ගැටලුවක් නැහැ ඒ කොටස. මෙයා කාබොක්සිලික් ඇවිල්ලා වික්‍රියකාරකයක් එකක් අපිට ගන්න පුළුවන් ක්‍රමය ළමයි දන්නවද? පළවෙනි පරිවර්තන ෂෝට් නෝට් එකේදීම දීලා තියෙනවා. එතන මෙයා ගන්න පුළුවන් කොහොමද ළමයි? මෙයාව ලබා ගන්න පුළුවන් මේ දෙකෙන් ගන්නව නම් අපි ඉස්සර වෙලා සම්බන්ධ කරන්න දෙන්න එකිනෙකට සාපේක්ෂව එකක් ඇර එකක් ඉන්න නිසා එහෙනම් අපි ඉස්සර වෙලාම බෙන්සීන් වලට සම්බන්ධ කරන්න ඕන කවුද? ඉස්සර වෙලාම බෙන්සීන් වලට ගන්න ඕන කවුද? වික්‍රියකාරකය වෙච්ච මෙටායමුකාරකය. අපිට කෙලින්ම කාබොක්සිලික් එකක් ගන්න බෑ. කාබොක්සිලික් එකක් ගන්න වෙන කෙනෙක් හරහා.
එක්ක ඇල්කිල් කාණ්ඩයක් නැත්නම් මේ වගේ කීටෝන කොටසකුත් එක්ක ඉන්න කෙනෙක් නැත්නම් මධ්‍යසාර එහෙම නිකන් වෙන්නේ. මම උගන්වලා තියෙන වලට ඇල්කිල් කොටස් ගැනීම සහ අර වගේ කීටෝන කොටස් එක සැරේට බෙන්සින් වලට ලබා ගැනීම. බෙන්සිල් කීටෝන කොටස් ගැනීම. එහෙනම් අපිට පුළුවන් ඉස්සර වෙලා බෙන්සින් වලට අපි පොඩිම කෙනෙක්ගෙන් පටන් ගමු CH3 එකක් දාගත්තා. මෙයාව කාබොක්සිලික් කරගන්න පුළුවන් දෙවෙනි පියවරකින් කොහොමද ළමයි? මෙයාව කාබොක්සිලික් කරගන්න පුළුවන් H+KMnO4 දැම්මනම්. දැන් කාබොක්සිලික් කියන්නේ මෙයා සක්‍රියකාරක කියන්නේ මෙයාට දාන්න බෑ Cl එක. මොකද මෙයා ඊළඟට එන එක යොමු කරන්නේ එක්ක ළඟම දෙන්නට හරි කෙලින්ම ඉස්සරහට හරි. මෙයා ඕත පැරායොමු කාරකයක් නිසා. කාබොක්සිලික් එක ගත්තට පස්සේ කාබොක්සිලික් කියන්නේ වික්‍රියකාරකයා. එයා යොමු කරන්නේ මෙටාවලට. එහෙනම් මෙතෙන්ට යොමු කරන්න පුළුවන් කවුද? Cl එකක්. කවුද දැම්මනද? Cl එකක් ගන්න කවුද දාන්න ඕනේ? Cl එකක් ගන්න Cl2ත් එක්ක AlCl3 CH3 එකක් ගන්න දාන්නේ CH3Cl නිර්ජලීය Cl3 කාබොක්සිලික් එකක් ගන්න මෙයාගෙන් පුළුවන් ඔක්සිකරණය කරන්න ප්‍රබල ඔක්සිකාරකයක් වෙච්ච H+KMnO4 H+ ඩයික්‍රෝමේට වගේ ප්‍රබල අකාබනික රසායනික භාවිතා කරන ප්‍රබල ඔක්සිකාරකයක් භාවිතා කරන්න පුළුවන්. මේක හදන්න තවත් ඕන තරම් ක්‍රම තියෙනවා. මේක හදන්න තවත් ඕන තරම් ක්‍රම තියෙනවා. අපි හිතමු මේක මේ විදිහට හදාගෙන ගියොත් ඉතින් මේ විදිහට ධර්මයකට හිතුණා. මෙයාගෙන් මෙහෙම කෙනෙක් ගත්තා. වික්‍රියකාරකයක්ම කෙලින්ම ගත්ත COCH3 එකක් ගන්න පුළුවන් නේ. ගන්න ක්‍රමය මීට කලින් අපි සාකච්ඡා කරලා තියෙනවා. මෙයා වගේ කෙනෙක්. ඊට පස්සේ දැන් මෙන්න මෙයා භාවිතා කරලා ඊළඟට ගන්නවා Cl එක. මොකද මෙයා ඇවිල්ලා වික්‍රියකාරකයේ Cl එකක් ගන්නවා. මේ ප්‍රතිකාරකය දාලා දෙන්න. ඊට පස්සේ මෙයා ඔක්සිකරණය කරලා කාබොක්සිලික් හදනවා. ඒත් හරියි. දැන් මේ දරුවා ස්ටෙප් එක මාරු කරනවා. මොකද්ද? මෙයා අරගෙන ඊළඟට කාබොක්සිලික් ගන්නවා. මොකද කාබොක්සිලික් උත්පාදනයක් වික්‍රියකාරකයක් නේ. අන්න කාබොක්සිලික් ඊළඟට අරගෙන එයාට Cl2Cl3 දැම්මා. ඒත් මේ ඵලයම ලැබෙනවා. මෙතන දාන්න ඕනේ H+KMnO4. මෙතන H+KMnO4. මේ මෙන්න මෙතනදී විච ස්ටෙප් දෙක මාරු වුණත් මේ අවස්ථාවේදී ගැටලුවක් වෙන්නේ නැහැ. නැත්තම් තවත් දරුවෙකුට ඕන හදන්න පුළුවන්. මේ Cl එක ගන්න පුළුවන් දීර්ඝ පියවරයන් ඔස්සේ ගිහිල්ලා කොහොමද? බෙන්සීන් වලට හේලයිඩ් එකක් ගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ඍජුව. අර Cl2 Br2 මේ විදිහේ ලුයිස් අම්ල උත්ප්‍රේරකයකුත් එක දාලා වැඩේ කරගන්න පුළුවන්. නැත්නම් NO2 අරගෙන NO2 NH2 කරලා NH2 එක ඩයිසෝනියම් ලවණය කරලා ඩයිසෝනියම් ලවණය භාවිතයෙන් හේලයිඩ් ගන්න පුළුවන්. ඒතර ඒක දිගයිනේ. ඒක නිසා එක සැරේටම හේලයිඩ් ගන්න පුළුවන්. මේ සරල ක්‍රියාදාම විඥාන එක තමයි වඩාත්ම සුදුසු. මේ ඇවිල්ලා පරිවර්තනය 9 වෙනි පරිවර්තනය මේ කරගෙන. ඊළඟට 10 වෙනි පරිවර්තනයට යනවා. 10 වෙනි පරිවර්තනයට. මෙතෙන්ට කාබොක්සිලික් එකක්. කාබොක්සිලික් එකකුත් එක Cl එකක් ගන්න විදිහ. කාබොක්සිලික් කාණ්ඩයකුත් එක Cl කාණ්ඩයක් ගන්න විදිහ. ඒතර ළමයින්ට මේක හරි සරලයි ගන්න පුළුවන්. ළමයින්ට ඒක තේරෙන්නේ නැති නේනකොට අමාරු එකක් නෙවෙයි. කාබොක්සිලික් කොටසක් ගන්න පුළුවන්. එක සැරේට බෙන්සින් වලට ගන්න බෑ කියන එක ළමයින්ගේ ඔළුව දාන්න පියවර දෙකකින් තමයි ගන්න වෙන්නේ. එහෙනම් මේ දෙන්නම ඇවිල්ලා කෙලිම මෙයා පැරායමුකාරකයක් මෙයා වික්‍රියකාරකයක්. එහෙනම් මෙයා ගන්නට කලින් Cl එක අරගෙන හිටියනම් හරි. එහෙනම් බෙන්සින් වලට අපිට ඕන නම් ඉස්සර වෙලාම Cl කාණ්ඩයක් අරගෙන ඊට පස්සේ මෙයාට බෙන්සින් වලට CH3 එකක් අරගෙන Cl එක තියෙද්දිම තවදුරටත් CH3 කාණ්ඩයක් අරගෙන ඒකට H+KMnO4 දැම්මනම් කාබොක්සිලික් හැදෙනවා. මම දැන් ප්‍රතිකාර ඔක්කොම ලියන්නේ නැහැ. Cl2AlCl3 දාලා මෙයා ගන්න පුළුවන්. CH3ClAlCl3 දාලා ලුයිස් අම්ල උත්ප්‍රේරකයත් එක දාලා CH3Cl එක මෙයා ගන්න පුළුවන්. ඒකට H+KMnO4 ප්‍රබල ඔක්සිකාරකය දාලා CH3 කාබොක්සිලික් කරන්න පුළුවන්. නැත්නම් මේ දෙකම මෙයත් ඇවිල්ලා සක්‍රියකාරකයක් මෙයත් සක්‍රියකාරකයක් නිසා මේ කොටස් දෙක සම්බන්ධ කරගන්න එක මාරුණාට කමක් නැහැ. නැත්නම් බෙන්සීන් වලට අපිට ඉස්සර වෙනම CH3 එකක් සම්බන්ධ කරගෙන ඊළඟට Cl කාණ්ඩයක් ගන්න AlCl3 දාගත්තත් කමක් නැහැ. මොකද හේතුව තමයි මෙයා ඇවිල්ලා මේ කොටස් දෙකම ඇවිල්ලා සක්‍රියකාරක. එතනින් පස්සේ කාබොක්සිලික් නම් වික්‍රියකාරකයක්. කාබොක්සිලික් ගන්නට කලින් මොකක් කරලා තියෙනවද? මේකට සම්බන්ධ කරලා තියෙනවා. පරිවර්තනය 10. 11 වෙනි පරිවර්තනය. ඒ යටතේ ළමයි සාකච්ඡා කරන්නේ. අමාරු කොටස් නෙවෙයි අතරම. අමාරු කොටස් නෙවෙයි.
මේක කලින් මේවත් කරලා තියෙනවා. කලින් පරිවර්තන සෙට් එකේදී මේක වටේදී හමු වෙලා තියෙනවා. කමක් නැහැ කරා. මේ දක්වා කරපුවට වඩා ටිකක් වෙනස් වෙන ඒවා. මේ දක්වා කරේ ඇත්තටම අර සක්‍රියකාරක, වික්‍රියකාරක, යොමුකාරක හඳුනා ගැනීම කියන කොටස. ඒතර මේකේ මෙතනින් පස්සේ ඒකත් අන්තර්ගත තවත් කොටසක් එන්නේ. අපි දන්නවා BR කාණ්ඩ තුනක් එකම තරකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ කිසියම් කාණ්ඩයකට සාපේක්ෂව එකිනෙකට ළඟම දෙන්නගේ කෙලින්ම ඉස්සරහින් සම්බන්ධ කරගන්න පුළුවන්. පැරාටයි, ෆීනෝල් වලටයි, ඇනිලීන් වලටයි BR2 දියර දාලා. එහෙනම් අපිට මේක ගන්න පුළුවන් ඇනිලීන් එකක් හදලා BR2 දියර දැම්මා. අපිට බෙන්සීන් වලකින් කෙලින්ම එක සැරේට ළමයි ඇනිලීන් කෙනෙක් ගන්න පුළුවන්ද? බෑ. කොහොමද ගන්න පුළුවන් වෙන්නේ? ඉස්සර වෙලාම බෙන්සීන් වලට NO2 එකක් අරගෙන NO2 එකට ටින් සාන්ද්‍ර HCl දාලා මේ NO2 එක දෙවෙනිවට NaOH දාලා මෙතෙන්ට දාන්න ඕන NH2 එකක් හදා ගන්න ඕන. NH2 එකට නිකම්ම Br2 දියර දැම්මම නම් මේකගේ තියෙන ඒකසර ඉලෙක්ට්‍රෝන වලින් බෙන්සීන් වලේ අධික ලෙස සක්‍රිය කරලා තියෙන නිසා බෙන්සීන් වලේ ප්‍රතික්‍රියාශීලීතාවය වැඩි නිසා Br2 දියර දැම්මට පස්සේ ලුයිස් අම්ල උත්ප්‍රේරකයක් නැතුව උනා ස්ථාන 3කට ඕතෝ ස්ථාන දෙක තමයි පැරා ස්ථානට ඒ කියන්නේ ස්ථාන 3ටම සම්බන්ධ වෙනවා. නම් මෙතෙන්ට Br2 දියර CCl ෆෝමාල්දි දාන එක වඩා හොඳයි. නැත්නම් මෙයා ඇවිල්ලා කාබනික ද්‍රාවකයක් නිසා Br2 දියර දැම්මත් ප්‍රමාණවත්. මෙයාට NO2 එකට දානවා ටින් එක සාන්ද්‍ර HCl. ළමයි දන්නවා මේ ප්‍රතිකාරකය ටිකක් මතක් කරගන්න අකාබනික රසායනයේ දේවදා මිශ්‍රණේ සාකච්ඡා කරගන්නකොට නයිට්‍රේට මිශ්‍රණයකට උභයගුණී ලෝහය වාෂ්මික වාන්ති දැම්මට පස්සේ ඇමෝනියා පිට වුණා. මෙතන සාන්ද්‍ර HCl දාන නිසා ඇමෝනියම් ලවණය හැදෙනවා. දෙවෙනුවට NaOH දැම්මට පස්සේ තමයි කවුරු බවටපත් වෙන්නේ? ඇමීන බවට නිදහස් වෙන්නේ. මෙයාට සම්බන්ධ වෙලා තියෙන HCl එක ඉවත් වෙලා. මෙයා ගන්න සාන්ද්‍ර HNO3 එක සාන්ද්‍ර H2SO4. නා 12 වෙනි පරිවර්තනය. අමාරු පරිවර්තන නෙමෙයි දක්වා සාකච්ඡා කරලා සාපේක්ෂව ඊටමත් ලෙහෙසි පරිවර්තන සෙට් එකක් මේ දක්වා සාකච්ඡා කරන්නේ. හරි. 12 වෙනි පරිවර්තනය. මෙතෙන්ට තමයි N2Cl එක Br කාණ්ඩ තුනක් සම්බන්ධ වෙච්ච එක. මේක ගොඩාක් අමාරු පරිවර්තන නෑ ඇත්තටම. මේක ගොඩාක් අමාරු පරිවර්තන නෑ. සාපේක්ෂව ලෙහෙසි පරිවර්තන ටිකක් තියෙන්නේ. අර පළවෙනි වීඩියෝ එකෙන් පස්සේ ගොඩක් ළමයි ඉල්ලුවා තවත් සර් බෙන්සීන්ගේ පරිවර්තන දෙන්න කියලා. ඉතින් ගොඩාක් අමානුෂික පරිවර්තන නෑ බෙන්සීන් වලට. බෙන්සීන්ගෙන්ම අහන. ඊට අමතරව මේ තවත් දීර්ඝ අනිකුත් දේවල් එක්ක අලිෆැටික කාබනික සංයෝගات එක්ක සම්බන්ධ වෙච්ච කාබනික රසායනදි ගොඩක් දෙන්න පුළුවන්. එහෙම ඒවා දුන්නොත් ඉතින් අනාතයි ළමයි. ඒ කියන්නේ හිර වෙනවනේ. ඒතර ඒක නැතුව මම මේ වීඩියෝස් දෙකේ ටාගට් එක සම්පූර්ණ බෙන්සීන් හා සම්බන්ධ මේ යොමුකාරක බෙන්සීන් හා සම්බන්ධ ප්‍රතිකාරක ටික ඔළුවට හුරු කිරීම. ඒ අරමුණකට තවත් ලොකු පරිවර්තන දෙන්න පුළුවන්. ඒක පිළිබඳව මම ඉස්සරහට කරන්න. මොකද ඒ සමස්තයම ළමයි අර අලිෆැටික කාබනික සංයෝග වලටත් මගේ වෙනමම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා පරිවර්තන කරන්න ලේසිම විදිහක්. ඉතින් ඒක මම මේකෙද එන්නේ නැහැ. මේක බෙන්සීන් හා සම්බන්ධ පරිවර්තන ටික විතරක් මේක ඇතුලේ කරනවා. හරි. බලමු. මේක ඩයිසෝනියම් ලවණයක් ගන්න නම් ඊට කලින් ඉන්න ඕන ඇමීන් එකක්, NH2 එකක්, ඇනිලීන් එකක්. ඒතර ඇනිලීන් එකක් කට අපි දන්නවා Br කාණ්ඩ තුනක් සම්බන්ධ කරන්න පුළුවන්. ඇනිලීන් එක හිටියනම් ඊට පස්සේ මොකක් කරගන්න පුළුවන්? Br කාණ්ඩ තුනක් අරගෙන ඇනිලීන් එකට නයිට්‍රස් ඇසිඩ් එක අඩු උෂ්ණත්ව තත්ත්වයකට 0.5 සෙල්සියස් ඒ කියන්නේ සෙල්සියස් 10ට වඩා යට තත්ත්වයට තියාගෙන දැම්මොතින් ඒ ඇනිලීන් එක පත් වෙනවා ඩයිසෝනියම් ලවණයක් බවට නයිට්‍රස් ඇසිඩ් එක තත්ත්වයට. එහෙනම් මෙයාට ඉස්සර වෙලාම NH2 එකක් දක්වා එනවා. NH2 එකක් කෙලින්ම බෑ. NO2 එකක් අරගෙන NO2 එක කවුරු බවටපත් කරගන්න ඕනද? ටින් සාන්ද්‍ර HCl දාලා දෙකට NaOH දාලා NH2 එකක් කරගන්නවා. ඩයිසෝනියම් ලවණය කරගෙන Br2 දාලා බෑ. හේතුව Br කාණ්ඩ තුනක් ඔය විදිහට සම්බන්ධ වෙන්නේ එක්ක ඇනිලීන් අවස්ථාවේදී නැත්නම් ෆීනෝල් අවස්ථාවේදී. නැත්නම් මේක සම්බන්ධ වෙන්නේ ඇනිලීන් අවස්ථාවේදී ෆීනෝල් අවස්ථාවේදී සම්බන්ධ වෙන්නේ හේතුව මොකද්ද? මෙයාලගේ තියෙන අති ප්‍රබල සක්‍රියතාවය නිසා ඒකසර ඉලෙක්ට්‍රෝන වගේ බෙන්සීන් වලේ ප්‍රබල ලෙස සක්‍රිය කරන නිසා තමයි ස්ථාන තුනකටම එක සැරේ යන්නේ. නැත්නම් යන්නේ නැහැ. ඒක නිසා ඩයිසෝනියම් ලවණය කරන්නට කලින් අපි NH2 එක හැමම ඉදිද්දි Br2 දියර දාලා Br කාණ්ඩ තුනක් සම්බන්ධ කරගන්නවා.
දැන් NH2 එක ඩයිසෝනියම් ලවණය කරන්න පුළුවන් කොහොමද ළමයි? ඩයිසෝනියම් ලවණය කරන්නේ නයිට්‍රස් ඇසිඩ් එක ඒ මාධ්‍ය ඇතුළෙම හදන්න දානවා. මොකද නයිට්‍රස් අස්ථායී නිසා NaNO2 HCl එක්ක 0.5 සෙල්සියස් තත්ත්වයට තමයි මේ ක්‍රියාවලිය කරන්නේ. හරි. මේ ටික ප්‍රතිකාරක මෙතනින්ම බලා ගන්න පුළුවන්. මෙතනින් බලා ගන්න පුළුවන්. හරි. ඊළඟට 13 වෙනි පරිවර්තනයට එනවා. මේ විදිහේ එකක්. මෙයා දැන් මෙහෙම එකක් දැක්කම ළමයින්ට ටිකක් නුහුරුයි. මේක නුහුරුයි. මම මේක නැත්නම් තවත් මෙන්න මෙයා වගේම තවත් එකක් මම ළමයින්ට ලියන හුරු එකක් ඇහැට. මෙයා BR මේත් BR මේකත් BR. වෙනස තියෙන්නේ මේක අනිත් පැත්ත ගහපු එකනේ. මේ දෙකෙන් ඕන එකක්. දැන් මේ දෙකම එකයි. මේ දෙකම එකයි කියන එක ඔළුවේ තියාගෙන වැඩේ ගියොත් හරියි. දැන් මෙහෙම දැන් මේක ළමයින්ට ඔළුවට ආගෙන නැතුණාට මෙයා දැක්කම ඔළුවට එනවා. මොකද මෙතන NH2 එකක් හරි OH එකක් හරි හිටියා නම් වැඩේ හරි කියලා. එහෙම නැත්නම් අපිට එකිනෙකට මේ විදිහේ BR කාණ්ඩ තුනක් එක සැරේට එකක් හැර එකක් ඉන්න විදිහට සම්බන්ධ කරගන්න පුළුවන් නේ මේ අවස්ථාවලදී. එහෙනම් තමයි අපිට පුළුවන් මොකක් කරන්නද? මේ විදිහට NH2 එකක් හරි OH එකක් හරි ගත්තා නම් මේ විදිහේ BR කාණ්ඩ තුන සම්බන්ධ කරන්න පුළුවන්. ඊට පස්සේ උ නැති කරන්නේ කොහොමද? නැති කරන්නේ මේ NH2 එක ඩයිසෝනියම් ලවණය කරලා ළමයින්ට මතකයි බෙන්සීන් නිපදවන අවස්ථාවවලදී මේ N2Cl එක අයින් කරලා ඒ වෙනුවට H එකක් ගන්න පුළුවන්. කවුරු දැම්මනද? H3PO2 දැම්මනා. එහෙනම් ළමයි අපිට මෙයාගෙන් ගන්න පුළුවන් ඉස්සර වෙලාම මේ විදිහටම NO2 එකක් අරගෙන බෙන්සීන් වලට NO2 එකක් අරගෙන NO2 එක NH2 කරලා NH2 එකට Br2 දියර දාලා ඕතෝ ස්ථාන දෙකටයි පැරා ස්ථානයටයි Br කාණ්ඩ තුනක් සම්බන්ධ කරගෙන NH2 එක ඊට පස්සේ ඩයිසෝනියම් ලවණය බවට පත් කරලා N2Cl N2+Cl- ඇත්තටම ලවණයක් නෙනේ මම මේක ලියන්නේ නැහැ වෙලා යන නිසා Br කාණ්ඩ තුනක් මේ විදිහට සම්බන්ධ කරගෙන N2Cl එක H එකක් බවට මෙතන ඉන්නවනේ මෙතන මෙයා ගත්තට පස්සේ නිකන් ළමයිට පේනවනේ මේ ඇවිල්ලා තියෙන එක අනිත් පැත්ත ගහපු එක සංයෝග දෙකක් නෙවෙයි එකමයි මේක නැත්තම් මේක මේ දෙකෙන් ඕන එකක්. ඒතර හිතින් හිතා ගන්න ඕනේ මේක දුන්නා මේකමයි කියලා. N2Cl එක එච්චා කරන්න පුළුවන් කවුද දැම්මනද ළමයි? H3PO2 දැම්මන. ළමයින්ට ඔය ඩියුටීරියම් එක සම්බන්ධ කරන්න හයිඩ්‍රජන් තවත් සමස්ථානිකයක් බවට පත් වෙච්ච ඩියුටීරියම් වගේ ප්‍රභේදයන් සම්බන්ධ කරන්න පුළුවන් අවස්ථාවක් මේකට D3PO2 දැම්මන හරියට. ඒතර ඕක සමහර වෙලාවල් සමහර පොත්වල පරිවර්තන යටතේ දැකලා තියෙනවා නේ ඔය පරිවර්තන තියෙනවා ඩියුටීරියම් ගන්න අවස්ථාව. හරි. ඊළඟට මේක 13 මේක 14 පරිවර්තනය. 14 වෙනි පරිවර්තන යට යන්න. හරි. 14 වෙනි පරිවර්තනය ළමයි. සාපේක්ෂව ඒකත් මේ ආකාරයටම ටිකක් සමාන වෙච්ච එකක්. මෙතෙන්ට BR කාණ්ඩයයි මෙතනත් BR මෙතනත් BR මෙතනත් BR. මම හදන විදිහ විතරක් කියන්න ඔළුවට එන්න. දැන් ළමයි දන්නව මොකද? මෙතෙන්ට එනකම් මේ BR කාණ්ඩ තුන දැක්කට පස්සේ මමන්ට මතක් වෙන්න ඕනේ එක්ක NH2 එකකට එක්ක ෆීනෝල් එකකට BR2 දියර දාලා තමයි මේක හදන්නේ කියලා. ෆීනෝල් එක ගත්තොත් එතනින් එහා පැත්තට අපිට ඒ ක්‍රියාවලිය ඉස්සරහට අරන් යන්න බැරි නිසා ෆීනෝල් දක්වා යන්නේ NH2 ගෙන් තමයි වැඩේ කරන්නේ. දැන් NH2 එකක් අරගෙන මේ විදිහට එකිනෙකට සාපේක්ෂව BR කාණ්ඩ තුනක් සම්බන්ධ කරන්න පුළුවන්. මෙතන නම් ඕතෝ දෙකයි කෙලිම පැරාගෙන යනවා. එහෙම කෙනෙක් ගන්න පුළුවන්. ඊට පස්සේ NH2 එක ඩයිසෝනියම් ලවණය කරගන්නත් පුළුවන්. ඩයිසෝනියම් ලවණයෙන් ළමයින්ට මතකයි. දැන් මෙතෙන්ට කරන් එන්න දන්නවා. මේ දක්වා හැම එකක්ම ආවනේ. ඩයිසෝනියම් ලවණය BR කාණ්ඩය බවට පත් කරනවා. මම මෙන්න මෙතෙන්ට කරන් ස්ටෙප් ටික අපහු මේක ලියන්නේ නැහැ. ස්ටෙප් ටික ලියන්නේ නැහැ. මෙතෙන්ට කරන් ළමයින්ට පුළුවන් මොකක් කරන්නද? ඩයිසෝනියම් ලවණය N2Cl BR කාණ්ඩ තුනක් සම්බන්ධ වෙච්ච මෙයාව ගන්න ළමයි දන්නවා. දැන් මෙතෙන්ට BR එකක් ගන්න ඩයිසෝනියම් ලවණය BR එක බවට පත් කිරීම සඳහා කවුද දානවද ළමයි? CuBr HBr දානවා.
CuBr HBr වගේ ප්‍රතිකාරකයක් දැම්මම ඩයිසෝනියම් ලවණයක් කවුරු බවට පත් වෙනවද? Br කාණ්ඩයක් බවට පත් වෙනවා. හරි. 15 වෙනි පරිවර්තනය. ඒකත් ටිකක් මේ විදිහම එකක්. අමාරු එකක් නෙවෙයි. සාපේක්ෂව ලෙහෙසි එකක්. සාපේක්ෂව ලෙහෙසි එකක්. මෙතෙන්ට ළමයි. මෙතෙන්ට Cl කාණ්ඩයක් සම්බන්ධ වෙච්ච එකක්. ඒ කියන්නේ මේ විදිහේ බෙන්සීන් වලක ඉන්නකොට Cl කාණ්ඩයක්. දැන් අතන Br එක ගන්න දන්නවා නම් ආපහු මෙයාගෙන් Cl එකක් ගන්න පුළුවන් කොහොමද ළමයි? N2Cl එකක් දක්වා මේ විදිහටම ඇවිල්ලා N2Cl එක අතන Br එක කරා මෙතන Cl එකක් කරන්න පුළුවන් කවුරු දාලාද ළමයි? CuCl HCl දාලා. ඉතින් මේ විදිහටම අයඩීන් කෙනෙක් කරන්න පුළුවන් I එකක් ගන්න පුළුවන් නිකම්ම Ki දැම්මම මෙතනදී උත්ප්‍රේරක ඕන වෙන්නේ නැහැ. Ki දාන්න උත්ප්‍රේරක ඕන වෙන්නේ නැහැ. නිකම්ම අයඩීන් කෙනෙක් සම්බන්ධ වෙන උත්ප්‍රේරක ඕන නැහැ. නිකම්ම පොටෑසියම් අයඩයිඩ් දැම්මත් වැඩි. එතන මේ දක්වා අපි 15ක් පරිවර්තන සාකච්ඡා කරා. මේ 15 වෙනි කෙනා සාකච්ඡා කරේ. ඊළඟට ළමයි අපි එනවා මේ වගේ කෙනෙක්. බෙන්සීන් වලයට මේ වගේ කාණ්ඩයක් සම්බන්ධ කරගන්න ආකාරය. මකලෙන් නම් වැඩේට මේ වගේ කාණ්ඩයක් සම්බන්ධ කරගන්නේ කොහොමද? බෙන්සීන් වලයට. ළමයි මෙතෙන්ට එද්දී මේක එද්දී දැන් අදහසක් එන්න ඕන. දැන් මේ දෙන්නම ඇවිල්ලා කෙලින්ම අපිට හේලයිඩයක් මෙන්න මෙතන ටිකක් විතර වෙනස් වෙච්ච පරිවර්තනයක්. මෙතන ටිකක් විතර මේ දක්වා කරන්න අපු වඩා පොඩි වෙනස් බවක් තියෙන එකක්. දැන් ළමයි Br එකයි Cl එකයි කියලා දෙන්න එක සැරේට බෙන්සීන් වලට සම්බන්ධ කරන්න පුළුවන්. නමුත් දෙන්නම ඇවිල්ලා ඕත පරායමු කාරක. එහෙනම් කොහොමද එකිනෙකට සාපේක්ෂව මෙටාවල බෙදලා තියෙන්නේ? අපිට එකිනෙකට මෙයන් ළමයි එක සැරේටම සම්බන්ධ කරගන්නවා වගේම අපිට ඕන පියවර ගොඩක් ඔස්සේ ගිහිල්ලා වැඩේ කරගන්න පුළුවන්. කොහොමද? අර මෙහෙම ගිහිල්ලා NO2 NH2 කරලා NH2 එක ඩයිසෝනියම් ලවණය කරලා ඩයිසෝනියම් ලවණයෙන් Br ගත්තේ. අන්න ඒ මැද පියවරයන් වලදී NO2 ඩයිසෝනියම් ලවණ වගේ ප්‍රතිකාරක වික්‍රියකාරක. ඒක නිසා මෙටාට යොමු කරන්න පුළුවන් අන්න එහෙම වික්‍රියකාරකයක් හදාගන්න. එහෙනම් අපි ඉස්සරලා බෙන්සීන් වලට මොකක් කරන්න ඕනද? මේ අවස්ථාව ටිකක් විතර වෙනස් එකක් ඉස්සර වෙලාම NO2 එක සෙට් කරගන්න. ළමයින්ට මේක තර්ක කරන්න පුළුවන් කොහෙන්ද? අර කාබොක්සිලික් ගන්න අවස්ථාවල එක සැරේට බෙන්සීන් වලට කාබොක්සිලික් ආවේ නෑනේ. පියවර අඩුව ගන්න දෙකකින්වත් නේ ආවේ. අන්න NO2 එක හදාගෙන මෙන්න මේ NO2 එක ඉදිද්දිම මෙයා වික්‍රියකාරකයක් නේ. අන්න දා ගන්නවා Cl එක සම්බන්ධ කරගන්නවා. දැන් වික්‍රියක තත්ත්වය. දැන් NO2 එක Br කරන්න පුළුවන්. ඊළඟ ඕනනම් මෙතන Br එක කරගෙන ඉතියත් හරියක්. අවසානට CuCl හෝ CuBr ඒ ප්‍රතිකාරකේ මාරු කරගන්න එක තියෙන්නේ. එතන මේ අවස්ථාවේ NO2 එක මෙතෙන්ට ගිහිල්ලා මාක් කරගන්නවද? NH2 කරනවා. මේ Cl එක එහෙමමයි. දැන් NH2 එක මොකද කරන්නේ? ඊළඟට ඩයිසෝනියම් ලවණය කරනවා. N2Cl කරගන්නවා. මෙතන Cl එක එහෙමමයි. N2Cl එක දැන් Br කරන්න පුළුවන් CuBr HBr දැම්මම. CuBr HBr දැම්මම. අමාරු එකක් නෙවෙයි. ඕන මාරු කරගන්න පුළුවන්. මෙතෙන්ට Cl දාන්න නැතුව මෙතෙන්ට Br දාන්න පුළුවන්. NO2 Br. NH2 ඊළඟට NNO2 HCl දාලා NO2 එක NH2 කිරීමනේ මෙතන කරලා තියෙන්නේ. NNO මෙතන මෙයා දාන්න ටින් සාන්ද්‍ර HCl දෙකට NaOH දාගත්ත මේක. එතන මෙතන ඉන්නේ තවදුරටත් Br. මෙතනත් ඉන්නේ Br. මෙතෙන්ට ඕනේ එහෙනම් අපිට Cl එකක් ගන්න පුළුවන් කොහොමද? CuCl HCl තමයි. CuCl HCl දෙකක් මන මේක 16 වෙනි පරිවර්තනය. මෙතනවා ඔය දක්වා ආපු වගේ දැන් ඔන්න ඔක ටිකක් විතර වෙනස්. ඇත්තටම වෙනස් කියන්නේ ලොකු වෙනසක් නෑ. අර කාබොක්සිලික් ගන්න අවස්ථාවත් එක බැලුවට පස්සේ සාමාන්‍යයෙන් මේක සමානයිනේ. මේ අවස්ථාවක් ඇවිල්ලා කාබොක්සිලික් ගන්න අවස්ථාවත් එක බැලුවට පස්සේ සමානයි. ඒ නිසා ලොකු වෙනසක් නෑ. හරි. 17 වෙනි පරිවර්තනය. බෙන්සීන් මෙතන මම මේ දක්වා හැම එකක්ම බෙන්සීන් වලයකින් ආවේ NO2 එකක් නයිට්‍රෝබෙන්සීන් එකක් NO2 එකක් සම්බන්ධයි නම් බෙන්සීන් වලයකට මෙන්න මෙයා භාවිත කරලා මෙතෙන්ට Cl එකකුයි Br එකකුයි සම්බන්ධ කෙනෙක් කෙලින්ම ඉස්සරහට කොහෙටද මෙන්න මේ වගේ කෙනෙක් හදා ගන්න ආකාරය. එතන තමයි අපි දන්නවා NO2 කියන්නේ සක්‍රීය කාරකයක්
වික්‍රියකාරකයක්. ඒක නිසා මෙටායොමුකාරකයක්. එහෙනම් මේක ගන්න බෑ. එහෙනම් NO2 එක ඊළඟට මොකක් කරන්න ඕනද? NH2 කරන්න ඕන. NH2 තියෙද්දි Br2 තියලා දාන්න බෑ. හේතුව ඕතෝ සහ පැරා කියන ඔක්කොටම සම්බන්ධ වෙනවා. ඕනනම් මේක වික්‍රියකාරකයක් බවට පත් කරලා පුළුවන්. ළමයි දන්නවා Br කාණ්ඩ Cl කාණ්ඩ කියන්නේ සක්‍රීය කාරක නිසා එයා අරගෙන වැඩේ කරත් හරි. ඊළඟට NH2 එක ඩයිසෝනියම් ලවණය කරනවා. N2Cl කරනවා. ඊට පස්සේ මේක මම CuCl HCl දාලා මේක Cl එකක් බවට පරිවර්තනය කරගන්නවා. මම කලින් ඕගනික් වලට chart එකක් දීලා ඒ chart එකේ ප්‍රතිකාරක බලන්න පුළුවන්. දැන් Cl එකට කෙලින්ම පැරාට යොමු කරන්න පුළුවන් Br2 FeBr3 දැම්මනම් ඕන්න මෙතෙන්ට ඇවිල්ලා ඊළඟට Br එකක් සම්බන්ධ කරගෙන මේක ඕන්න මෙහෙම යන්න පුළුවන්. මෙතෙන්ට Br එකක් සම්බන්ධ කරගෙන දි ප්‍රතිකාරක ගන්න. Br එකක් සම්බන්ධ කරගෙන Cl එකක් ගන්න පුළුවන් CuCl HCl. මෙහෙම ගියාම ඊට වඩා වෙනස් වෙනවා. sorry N2Cl එක Cl කරා මෙතන N2Cl එක Br කරා Cu Br H Br දාලා එයාට Cl2AlCl3 දමනවා. මෙයාව ගන්න පුළුවන්. මේ අවස්ථා දෙක මාරු වෙන්න පුළුවන්. ඔය සාකච්ඡා කරේ 17 වෙනි පරිවර්තනය. ළඟට 18ට යන්න. 18 වෙනි පරිවර්තනය. මෙයාට Cl එකක් සහ Br එකක්. Cl එකක් සහ Br එකක් ඉන්න එකක් නේ තියෙන්නේ. උතරින් පස්සේ අපි මෙහෙම එකට යමු. NO2 එක කාබොක්සිලික් එකක්. මෙතෙන්ට NO2 සහ කාබොක්සිලික් එකක් නැවත වතාවක්. මෙයා හදාගන්නවා. බෙන්සීන් වලින් දෙන්නම ඇවිල්ලා වික්‍රියාකාරක. නමුත් අපි දන්නවා මීට කලින් මේක තිබුණද කියලා මතකත් නැහැ. මේක ඇවිල්ලා 2016 පාස් පේපර් ප්‍රශ්නේ. දැන් ළමයිට මේ වෙනම පුළුවන්. අපිට මේ දෙන්නම වික්‍රියාකාරක නිසා මුලින්ම සම්බන්ධ කරගන්න එක සැරේට NO2 පුළුවන් නිසා කාබොක්සිලික් එක සැරේට බැරි නිසා එයා පියවර දෙකෙන් සක්‍රියකාරක කරා වැඩේ දෙනවා. CH3 එක දාලා ඊළඟට මොකක් කරගන්නවද? CH3ClAlCl3 දාන්නේ. CH3 එක එහෙමම තියෙදි මුකුත් කරන්නේ නැතුව NO2 එක සම්බන්ධ කරගන්නවා සාන්ද්‍රච්ච NO3 සාන්ද්‍රච්ච SO4 දාලා ප්‍රතිකාරකයක් කියන්නේ. දැන් CH3 එක කාබොක්සිලික් කරන්න H+ K වෙනවා පොදා. ඔය 2016 එක්සෑම් එකේ පරිවර්තනය මාරු ලෙහිසි කොටසක්. ඊළඟට 19 වෙනි පරිවර්තනයේ විදිහට මෙන්න මෙයාම දෙන්න. ටිකක් විතර හිතන්න තියෙන ටිකක් විතර වෙනස් විදිහේ කෙනෙක්. මේ දක්වා පරිවර්තන වලට වඩා පොඩ්ඩක් විතර වෙනස් වෙනවා. බෙන්සීන් වලයක් අරගෙන එයාට මෙතනත් Cl එකක් ඉන්නවා මෙතනත් Cl එකක් ඉන්නවා. මෙතන Br එකක් ඉන්නවා මෙතන Br එකක් ඉන්නවා. ඔන්න හිතන්න තියෙන තරක්. මේ දක්වා තියෙන පරිවර්තන වලින් හිතන්න තියෙන ටිකක් විතර වෙනස් විදිහේ පරිවර්තනයක්. හරි. පොඩ්ඩක් ළමයි මේ දක්වා ආපු අය ටිකක් විතර බ්‍රේක් එකක් ගහලා නැවතුණා වගේ මෙතෙන්දී. අමාරු එකක් නෙවෙයි නම්. අපිට Br කාණ්ඩ එකකට වඩා වැඩිනේ. එහෙනම් Br දෙකක් සම්බන්ධ කරන්න පුළුවන් Br2 CCl. ඒතර කෙලින්ම ඉස්සරහ සම්බන්ධ වෙනවා. එහෙනම් ඉස්සරහට සම්බන්ධ වෙන්නට කලින් ඉස්සරහ බ්ලොක් කරලා තියෙනවා. මෙතෙන්ට Cl එකක් මෙතන Br එක බැඳෙන එක වළක්වන්න මොකක් කරලා තියෙනවද? ඉස්සර වෙලා මොකක් කරනවද? මෙයාව බ්ලොක් කිරීම සඳහා මෙතෙන්ට Cl එක සම්බන්ධ කරලා තියෙනවා. එහෙනම් ළමයි අපිට මෙතන Cl එකක් සම්බන්ධ කරපු වෙලාවට මෙතෙන්ට NH2 එකක් බැඳලා තිබුණා නම් අන්න අවුලක් නැහැ. එහෙනම් ළමයින්ට මෙන්න මෙහෙම තැනක් මැද ඉඳලා පිළිවෙලට ගමු. මෙන්න මෙහෙම. මෙතන NH2 එක ඉන්නවා. මෙතෙන්ටත් Cl එකක් ඉන්නවා. දැන් Br2 තියර දැම්මදී මොකක් වෙනවද? දැන් Br2 තියර දැම්මදී NH2 එකට තියෙන ප්‍රබල සක්‍රීය බව නිසා Br කාණ්ඩ තුනක් සම්බන්ධ වෙනවා. නමුත් තුනක් සම්බන්ධ වෙන්න තැන් නැහැ. ඉන්නේ මේ දෙක විතරයි. එහෙනම් මේ දෙකට විතරක් සම්බන්ධ වෙන Br2 තියර දැම්මා. මෙතන Br2 තියර. දැන් NH2 එක දැන් Cl කරන්න පුළුවන්ද? පුළුවන්. කවුරු හරහාද? ඩයිසෝනියම් ලවණයක් කරගන්නවා. මෙයා ඩයිසෝනියම් ලවණයක් කරගන්නවා NaNO2 HCl 0.5 සෙල්සියස් අංශක තත්ත්වයට යටතේ දාලා අඩු උෂ්ණත්ව තත්ත්වයට යටතේ ඉහළ උෂ්ණත්ව දන්නේ නැති වියෝජනය වෙලා ෆීනෝල වෙන නිසා මෙයාට CuCl HCl දැම්මම මොකක් වෙනවද? N2Cl එක Cl එක වරවන්නේ. වැඩේ කරන්නේ. දැන් මෙයාව ගන්න පුළුවන්. එයාව ගන්න එක ළමයිට දැන් ගේමක් නැහැනේ. මොකද මෙයා ගිහලා සක්‍රීය කාරකයක්. මෙයත් සක්‍රීය කාරකයක්.
නමුත් අපිට NH2 කියන්නේ ප්‍රබල සක්‍රියකාරකයක් නිසා එක ක්ලෝරින් එකක් ගන්න බෑ. එහෙනම් මේ වැඩි හරියන්නේ නැහැ. අපි මුලින්ම සම්බන්ධ කරගන්න පුළුවන් සක්‍රියකාරකයේ වෙච්ච බෙන්සීන් වලට Cl එකක්. සක්‍රියකාරකයක් නෙවෙයි sorry වික්‍රියකාරකයක් උනත් ඕතොපැරායුම් කාරකයක් නේ. Cl එක සම්බන්ධ කරගෙන ඊළඟට Cl එක එහෙමම ඉඳිද්දී NO2 එකක් සෙට් කරගන්නවා. දැන් මේක අනිත් පැත්තට හිතන්න. NO2 එක උඩ ඉන්නවා Cl එක යට ඉන්නවා. NO2 එකට NaNO2HCl එකට ටින් සාන්ද්‍ර HCl දාලා දෙකට NaOH දැම්මම මෙයාව ලබා ගන්න පුළුවන්. ඒක අමාරු පරිවර්තනයක් නෙවෙයි. 19 ඊළඟට ඉස්සරහට විශ්වයේ පරිවර්තනය මෙහෙම කෙනෙක් ටිකක් විතර ඒකත් පොඩ්ඩක් වෙනස් අවස්ථාවක් අමාරුම එකක් නෙවෙයි ටිකක් විතර වෙනස් අවස්ථාවක් මේ වගේ කෙනෙක් බෙන්සීන් වලයක් භාවිත කරලා එයාගෙන් ලබා ගන්න ළමයි මෙන්න මේ කෙනෙක් Cl එකක් Br එකක් මෙතනත් Br එකක් මෙතනත් Br එකක් මෙතන NO2 එකක් පරිවර්තනයේ පොඩි වෙලාවක් අරගෙන හිතුවා මොකද කරගන්න පුළුවන් කියලා ළමයි අපිට මේ විදිහටම හිතන්න වෙනවනේ මේ විදිහටම අපිට හිතන්න නැවත වතාවක් මෙතනින්ම අපිට නැවත වතාවක් හිතලයි වැඩේට යන්න වෙන්නේ මොකද ළමයි කරගන්න පුළුවන් දැන් අපිට ස්ටෙප් එකේ මෙතන Br කාණ්ඩ තුනක් ඉන්නවනේ Br කාණ්ඩ තුනක් ඉන්නව කොහොමද යන්නේ එතන Br කාණ්ඩ තුන ගන්න පුළුවන් මෙතන ඩයිසෝනියම් මෙතන NH2 එකක් හිටිනා මේ වගේ කෙනෙක් හිටිනා Br කාණ්ඩ තුන ගන්න එක ගේමක් නැහැ නමුත් NH2 එක කියන්නේ සක්‍රිය කාරකයක් තවලුණත් NO2 එකක් ගන්නෙ කොහොමද යමුකෝ මේක ළමයි මේක පරිවර්තනයක් විදියට දුන්නට ඇත්තටම මේක විද්‍යාගාරේ හදාගන්න ක්‍රියාවලිය ඇත්තටම අපහසු ක්‍රියාවලියක් මොකද මේ ක්‍රියාවලිය මම ඉස්සරහට එන්නම් ඇයි කියන එක පැහැදිලි කරන්න බෙන්සීන් වලයට NO2 එකක් ගත්තා ඊළඟට අර පුරුදු විදියටම NH2 එකක් ගත්තා NH2 එකට Br2 තියලා දාලා මෙතන NH2 එක හැමම ඉදිද්දි මේ ස්ථාන තුනටම Br කාණ්ඩ තුනක් ගත්තා ඊළඟට NH2 එක කියන්නේ සක්‍රිය කාරකයක්නේ එයා ඩයිසෝනියම් ලවණය කරා N2Cl එකක් එතන මෙතන Br කාණ්ඩ තුනම හැමම ඉන්නවා අන්න මෙයා කියලා කියන්නේ ඩයිසෝනියම් ලවණය කියලා කියන්නේ වික්‍රියකාරකයක් මෙයා ඇවිල්ලා මෙටායොමු කාරකයක් එහෙනම් මෙන්න මෙයාට දාන්න පුළුවන් සාන්ද්‍ර HNO3 එක සාන්ද්‍ර H2SO4 හරි එතන මේ ඵලය ලැබෙන්නේ නැහැ එතනින් ලැබෙනවා මොකක්ද ළමයි මෙන්න මෙතෙන්ට NO2 එක එතනින් ලැබෙනවා මෙන්න මෙතෙන්ට NO2 එක ප්‍රතිකාරක මෙතෙන්ට එන්න මෙතන N Br එක එහෙමම මෙතන ඩයිසෝනියම් ලවණය එහෙමම හැබැයි මේක කරන්න ඕන අඩු උෂ්ණත්ව තත්ත්වයකට අන්න ඒකයි කිව්වේ මේ ක්‍රියාවලිය අඩු උෂ්ණත්ව තත්ත්වයකට ටිකක් කරගන්න අමාරු නිසා මේක ඇත්තටම මේක සිද්ධාන්තිකව අපිට කියන්න පුළුවන් නමුත් ප්‍රැක්ටිකලි ටිකක් අමාරු කාරණාවක් මේ අවබෝධ කරගන්න එක මෙතෙන්ට NO2 එකක් එනවා මොකද මෙයා ඇවිල්ලා වික්‍රියකාරකයක් නිසා දැන් N2Cl එක Cl එකක් කරන්න පුළුවන් කවුරු දාලාද CuCl HCl දැම්මා ඒ පරිවර්තනයේ ඇතුලේ යම්කිසි පොඩි අඩුපාඩුකම් ටිකක් තියෙනවා නමුත් ඔක පරිවර්තනවලදී අපිට විවිධ පරිවර්තන දෙනවා ළමයින්ට හිතන්න පුරුදු කරගන්න ඕකත් ගැටලුවක් වෙන්නේ නැත ඊළඟ 21 වෙනි පරිවර්තනය මෙයා මෙතන අයඩින් කෙනෙක් ඉන්නවා ළඟම Br කාණ්ඩ දෙකක් ඉන්නවා මෙතන CH3 එකක් ඉන්නවා මේකත් අර කලින් හිතුව විදිහටම අමාරු එකක් නෙවෙයි සාපේක්ෂව ලේසි එකක් කොහොමද ළමයින්ට මෙතනත් බැලුවට පස්සේ පේනවා අයඩින්ගේ දෙපැත්තෙන් Br කාණ්ඩ දෙකක් ඉඳලා තියෙන්නේ මෙහෙම වෙලා වෙන්නේ නැති මෙහෙම අවස්ථාවක් මීට කලින් මෙයාගේ තිබිලා වෙන්නේ නැති මොකද්ද තියෙන්න පුළුවන් බෙන්සීන් වලයක් හිටියා මෙතන NH2 එකක් හිටියා මෙතන CH3 එකක් හිටියා එයාගේ CH3 එකක් හිටියා එයාට දැන් අපි දන්නවා මෙතෙන්ට Br2 තියලා දැම්මොත් කවුද හැදෙන්නේ මේ NH2 ඉන්න නිසා එයා යවනවා Br2 මේ ස්ථාන දෙකට පැරාට යවන්න හදනකොට එතන CH3 එකක් ඉන්නවා ඒක නිසා බෑ
දැන් NH2 ඩයිසෝනියම් ලවණය කරලා ඊළඟට NH2 කාණ්ඩේ ඊළඟ ස්ටෙප් එකේ NH2 ඩයිසෝනියම් ලවණය කරලා ඩයිසෝනියම් ලවණය ID කරන්න පුළුවන්. දැන් මෙයාව ගන්න පුළුවන් කොහොමද? ඒක හරියටම ඉස්සර වෙලාම බෙන්සීන් වලයට CH3 එකක් සම්බන්ධ කරලා ඊට පස්සේ NO2 එකක් ගන්න පුළුවන්. මෙයා සක්‍රීය කාරකයක් නිසා CH3 එක මෙහෙමම තියෙද්දි මෙතෙන්ට යනවා NO2 එක. දැන් NO2 එක NH2 කරන්න පුළුවන්. ටින් සාන්ද්‍රත්‍යයල එක දෙකට NA වෙන් දැම්මනවා. ඒකත් මම හිතනවා අමාරු එකක් නෙවෙයි 21 නේ. ඊළඟට මේකෙම තිබිච්ච ළමයි මම මේකෙම තිබිච්ච මෙන්න මේ වගේ පරිවර්තනයකුයි 22 විදියට මම දෙන්න උත්සාහ කරේ. ඕනේ නැහැ ඒකනේ. මේක ඇතුලේ තියෙනවනේ 22 පරිවර්තනය. ඒතර ළමයි මෙතනින් පස්සේ ඇත්තටම දේශි කොටස් තියෙන්නේ. මේ ඉතින් පස්සේ මම ඔයාලට පරිවර්තන 25ක් දක්වා ගමන් කරන්න ඕන නිසා ඇත්තටම පරිවර්තන 25ක් කියලා මුලින්ම මම කිව්වේ. ඇත්තටම පරිවර්තන එක දැන් මෙතනින් පස්සේ මම මෙතන ළමයින්ට කරන්න ඕනේ ඉතින් කියලා. 20ක් නෙවෙයි ඇත්තටම මේකේ පරිවර්තන එදා දවසේ අර පළවෙනි වීඩියෝ එක හොඳට බලලා හොඳට ඔළුවට අරගෙන ඒකේ සමස්තය ඔළුවට ගත්තා නම් ඇත්තටම මේ දෙවෙනි වීඩියෝ එක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපි උසස් පෙළ විෂය නිර්දේශයට අදාළව උසස් පෙළට අදාළව දරුවෝ එනවා. සමහර වෙලාවට උඩ මට්ටමේ දරුවෙකුට පොඩි දෙයක් ඇහුණ ගමන් උන්ට කොට දාන්න පුළුවන්. එතකොට සමහර දරුවෝ ඉන්නවා නමුත් ප්‍රැක්ටිස් කරලා කොට දා ගන්න ඕන අය. එතකොට එහෙම අය සඳහා තමයි ඇත්තටම ළමයි මේ දෙවෙනි වීඩියෝ එකම කරේ. පළවෙනි වීඩියෝ එක විතරක් නැත්නම් ඇති සාපේක්ෂව ඇවරේජ් දරුවෙකුට කොට දාගන්න. මම කියලා තියෙන සාමාන්‍ය ඕගනික් කියලා කියන්නේ O level පාස් වෙලා සයන්ස් කරන්න යන ඕන දරුවෙකුට මුල් පාඩම් දෙකක් තුනක් කරලා ඔළුව හදාගත්තට පස්සේ ඔළුව යම් ලෙවල් එකකට ආවට පස්සේ උසස් පෙළ මට්ටමට ආවට පස්සේ ගොඩ දාන්න පුළුවන් එකක් කාබනික රසායනය කියන්නේ. ඒක නිසා මහන්සි වෙන්න ගොඩ දාන්න කාබනික රසායනය මේ විදිහටම ළමයි වීඩියෝ සෙට් එකක් කරනවා ඉස්සරහට. ඒ වගේම ඔයාලට අපේ ක්ලාස් වලට සම්බන්ධ වෙන්නත් ඕනනම් ජොයින් වෙන්නත් පුළුවන්. මේ විදිහටම කාබනික රසායනය මම මේ ස්ටෙප් කීපයක් විතරයි සාකච්ඡා කරන්නේ. කාබනික රසායනයට අදාළව කාබනික රසායනය මේ විදිහට ලේසියෙන් ඉතාමත් කෙටි දැන් මේක ඇවිල්ලා ඕගනික් පරිවර්තනයේ පැයේ වීඩියෝ එකෙන් ගොඩ වෙනවා. ඒතර ඒ විදිහටම හැම එකක්ම ඉනෝගනික් අපේ පන්ති වල ඉන්න ළමයි දන්නවා ඉනෝගනික් එකේ අමාරුයි කියන ඒවා ඩී බ්ලොක් ඒව නතින් ළමයි ගේමක් නැතුව තර්ක කරමින් යනවා. ඒතර අනිත් ඒවත් එක එක කැටායන විශ්ලේෂණ අනායන විශ්ලේෂණත් එක ගානක් නැතුව ළමයි අල්ල ගන්නවා. ඒතර ඒකට හේතුව අපි මේක ළමයින්ට පුළුවන් කරන කෙටි ක්‍රමයක් පාවිච්චි කරන එක. ඒක නිසා මේ කෙටි ක්‍රමත් එක්ක එකතු වෙලා සමස්තෙම ඒ කියන්නේ ළමයි කෙටි ක්‍රම විතරක් අපිට සුදුසු වෙන්නේ නැහැ. සමස්ත සිලබස් එකේ තියරි ඕවර්ऑල් බේසික් තියරි ටිකක් අනිවාර්යෙන් ඕන. ඒතර ඒ බේසික් තියරි ඔක්කොම එකතු වෙන තැනකට Tamanට කරගන්න පුළුවන් වෙන විදිහට මම මේක කරා. ඒතර මේක විතරක් බෙන්සීන් වල පරිවර්තන මෙතනින් නතර වෙන්නේ නැහැ. මොකද හේතුව අනිකුත් අලිෆැටික කාබනික සංයෝගات එක්ක බෙන්සීන්ගේ පරිවර්තන එකතු කරන නිසා ලොකු පරිවර්තන දෙනවා එක්සෑම් එකේ. ඒතර ඒවා අලිෆැටික කොටස් ටිකේ වෙනම කරලා බෙන්සීන් වලට සම්බන්ධ කර ගැනීම විතරයි තියෙන්නේ. ඒක අමාරු කොටසක් නෙවෙයි. අලිෆැටික සංයෝගවල පරිවර්තන පුළුවන් නම්. ඒතර ඒ පරිවර්තන පුළුවන් කරගන්නත් ඔයාලා වැඩ පිළිවෙලක් හදාගන්න. එහෙනම් අදට මේ වීඩියෝ එකෙන් මේ ගොඩක්වා සාකච්ඡා කරපුවාගෙන අවසන් කරනවා. මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් ඔයාලගේ A level ජීවිතේ කාබනික රසායන බෙන්සින් එපා වෙලා තිබුණා නම් බෙන්සින් ලෙහෙසි කරගන්න ලෙහෙසි වෙන්නේ නැති කියලා. ඒක නිසා හැමෝටම සුබ වතනවා A level හොඳට කරගන්න බෙන්සින් පරිවර්තනයක් හොඳින් කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ඉස්සරහටත් මේ වගේ වීඩියෝ එයි. අපේ YouTube channel එක subscribe කරලා bell button එක press කරලා තියාගන්න. Tamanට වීඩියෝ එකක් දානකොටම notification එකක් එන විදියට. හරි. එහෙනම් thank you.